ධාවන ශ්‍රේණියේ ගණිතය එක පොතේ 12 වෙනි පාඩම. දත්ත නිරූපණය සාකච්ඡා කරන්නයි ඇස්ති වෙන්නේ. මේක ඉතාම පහසු පාඩමක් නිසායි මේ අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි බලමු අපි අච්චු පොතේ අභ්‍යාසත් එක්කලා මේ පාඩම කරගෙන යන්න. දැන් දත්ත නිරූපණයේදී අපි දත්තයක් කියන්නේ තොරතුරු පද්ධතියක්. ඔබට මේ තොරතුරු පද්ධතිය 10 පන්තිය හැටියට අපිට කරන්න තියෙන්නේ මේක නිරූපණය කරන්න තියෙන්නේ වෘත්තයක් ඇතුලේ. ඒ නිසා අපි මේකට කියනවා වෘත්ත ප්‍රස්ථාරයක් කියලා. වෘත්ත ප්‍රස්ථාරයට අපි තවත් නමක් දෙනවා වට ප්‍රස්ථාරයක් කියලා. දැන් අපි මේකෙදී දත්තේ නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහේ වෘත්තයක. මේක කියන වෘත්තයක් අපි ගත්තොත් මේ වෘත්තය තුල තමයි අපි අපේ දත්තයන් ටික නිරූපණය කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා වෘත්තයක කේන්ද්‍රය ඉඳලා සම්පූර්ණ වටයක මේ විදිහේ ගත්තම අපි කේන්ද්‍රය හරහා ගැහුවොත් එහෙම මේ විදිහේ එක අරයක් බලන්න. මේ අරේ ඉඳලා මේ මුළු කෝණය අංශක 360යි. එතකොට මේ අංශක 360 කෝණේ තුල අපි විවිධ දත්තයන් මේ අපිට දීලා කියන ඒවට අදාළ අංශක ගානක් එක්කලා මේක තුල නිරූපණය කරනවා. නිරූපණය කරලා අපි මේක ප්‍රස්ථාරයක් විදිහට ඉදිරිපත් කරන එක තමයි මේ දත්ත නිරූපණයදී කරන්නේ. ඒතර අපි අරගමු අපේ පළවෙනි ගාන පළවෙනි අභ්‍යාසය 11 එක අභ්‍යාසයේ පළවෙනි ගාන. හරි බලන්න. මේක තියෙන්නේ. පන්තියක ළමයි 40 දෙනෙක් සිටිති. ඔවුන් සෞන්දර්ය විෂයන් වශයෙන් නැටුම් සංගීතය සහ චිත්‍රයන විෂයන් තෝරාගෙන ඇත. ඔවුන්ගෙන් 20 දෙනෙක් චිත්‍ර විෂයද 15 දෙනෙක් සංගීත විෂයද හදාන. ඉතිරි ළමයි නැටුම් විෂය හදාන. දැන් මෙන්න මේ තොරතුරු වට ප්‍රස්ථාරයකින් දක්වන්න තියෙනවා. එතකොට මේ එක ළමයි ප්‍රමාණය සහ අදාළ කෝණය. අපි මේ ළමයින් වරන් යන්නේ අර වට ප්‍රස්ථාරේ කෝණයක් ඇතුළට. නැත්නම් වෘත්ත ප්‍රස්ථාරේ කෝණයක් ඇතුළට. එතකොට අපි පළමුවෙන්ම මේ දත්තයන් ටික පොඩි වගුවකට ගන්නවා. අපේ පාඩම තමයි දත්ත නිරූපණය. අපි දැන් මේ දත්තයන් ටික වගුවකට ගන්නවා. මෙතන තියෙනවා විෂය. ඊට පස්සේ මෙතන ළමුන් ගණන. සහ මෙතන අදාළ කෝණය. දැන් විෂය පළවෙනියෙන්ම අපිට දෙනවා මේක එක විෂයක් නැටුම්. දැන් බලන්න නැටුම් විෂයට ඉන්න ළමයි සංඛ්‍යාව හොයන්න. මුළු ළමයි සංඛ්‍යාව. මෙතන අපි අන්තිමට ගමුකෝ මුළු ගණන. මුළු ගණන 40යි. දැන් මේකේ ඉන්නවා දෙවෙනි විෂය විදියට චිත්‍ර, තුන්වෙනි විෂය විදියට සංගීතය. දැන් අපිට දෙනවා මෙහෙම ඔවුන්ගේ 20 දෙනෙක් චිත්‍ර විෂය. ළමයි 20ක් චිත්‍ර. ඊට පස්සේ 15 දෙනෙක් සංගීත විෂය. දැන් මේ බලන්න අපි 20යි 15යි 35යි 40 වෙන්නේ එහෙමනම් නැටුම් වල ඉන්නවා ළමයි 5 දෙනෙක්. දැන් මේ තියෙන්නේ මුළු වගය. අපි දන්නවා කෝණයන්ගේ මුළු වගය මේ වට ප්‍රස්ථාරේ සම්පූර්ණ රවුම ඒ කියන්නේ අංශක 360යි. දැන් මේ අංශක 360 කොහොමද මේ එක විෂය වෙනුවෙන් ළමයි සංඛ්‍යාව අනුව වෙන් කරන්නේ කියලා බලමු. මේ ළමුන් 5 දෙනා. අපි අරගත්තේ මේ දෙක එකතුව 35යි 35 40 35 අඩු වුණාම ඉතුරු වෙන සංඛ්‍යාව තමයි නැටුම් වලට යන්නේ. හරි? දැන් බලන්න. ළමයි 5 දෙනා වෙනුවෙන් කොච්චර කෝණයක්ද ඕන කියන එකත් මෙන්න මෙහෙම අරගන්න. මුළු ළමයි සංඛ්‍යාව 40යි. අපේ ළමයි 40 දෙනාව අපි
අන්තර්ගත කරන්න යන්නේ මේ අංශක 360. එතකොට 360 තුල අපි 40 දෙනෙක් අන්තර්ගත කරනවා. එහෙමනම් අපි 360 බෙදුවම 40. එක ළමයෙකුට අදාළ කෝණ එනවා. එක ළමයෙකුට අදාළ කෝණ එනවා 4 වරක් 1යි. මෙතන 4 වරක් 9යි. ඔන්න එක ළමයෙකුට අදාළ කෝණේ අංශක 9යි. එහෙමනම් මෙතන ඉන්නවා ළමයි 5 දෙනෙක්. අපිට එනවා මෙතන කෝණය 9 වරක් 5 45යි අංශක. එතකොට නැටුම් විෂය හදාරන සිසුන් වෙනුවෙන් අපි කෝණයක් දෙනවා අංශක 45ක්. ඊළඟට චිත්‍ර විෂය මේ විදිහටම 360 බෙදනවා. දැන් අපිට එච්චර අපහසු නෑ නේද? 40 එළින්ම අපි දන්නවා මෙතන 9යි. එක වැඩි කරනවා මේ ළමයි සංඛ්‍යාව වන 20. එතකොට 9 වරක් 20 180. දැන් මේ දෙක එකතු කළොත් 180යි 45යි 225යි 360න් අඩු කළාම මෙතන කෝණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම ගන්නවා 360 බෙදනවා 40න් එක ළමයෙක් වෙනුවෙන් අදාළ කෝණය අංශක 9යි. ඒක වැඩි කරනවා අපි 5යි. 9 වරක් 45යි 9 වරක් 1 9යි 4යි 13යි 135. දැන් 135යි 45යි 180යි කියන්නේ 360. 5යි බිඳුවයි 5යි 10යි මේ අදිය වෙනවා 10යි 4යි 8යි 12යි 3යි 15යි 1යි 16යි එකක් ඉතුරුයි 1යි 1යි 2යි 1යි 3. ඔය 360 ලැබෙනවා. දැන් අපිට තියෙන්නේ වෘත්තය ඇඳලා මම වෘත්තයක් ඇඳලා තියෙනවා. මේ වෘත්තේ මත කේන්ද්‍රය ඉඳලා අපි අර ගන්නවා මේ විද්‍යාලය. ඊට පස්සේ කෝණමානි පාවිච්චි කරලා මේ තියෙන කෝණයන් නිරූපණය කරන එක. දැන් කෝණමානි මධ්‍ය ලක්ෂ දෙකේ තිබ්බා. මේ තියෙන අංශක බිඳුවේ 10යි 20යි 30යි 40යි 45 මෙතන. එතකොට නැටුම් සඳහා වෙච්ච කෝණය තමයි මේ තියෙන්නේ අංශක 45. දැන් අපි මෙතන අංශක 45 දාලා මේ කෝණය අංශක 45යි. ඊට පස්සේ අපි මේක නම් කරනවා නැටුම් විදියට. ඊළඟට මෙතන කෝණය අංශක 180යි. 180 නිසා අපිට මෙතනින් කෙලීම ගන්න පුළුවන්. එහෙනම් ආයෙ මයින් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කෝණය අංශක 180යි. 180 කෝණය චිත්‍ර වෙනුවෙන් ඒ නිසා මේ තියෙන්නේ චිත්‍ර. ඊට පස්සේ මේ තියෙන කෝණය ආයෙ මයින් දෙයක් නැහැ. මේ දෙක ගියාම මේක 135යි. 135 කෝණය එනවා සංගීතය. මෙන්න මේ විදිහට තමයි අපි මේ වට ප්‍රස්ථාරයක් වගේ නැත්නම් වෘත්ත ප්‍රස්ථාරයක් වගේ මේක අපි කියනවා වෘත්ත ප්‍රස්ථාරය. ඒක නැත්නම් වට ප්‍රස්ථාරය. වෘත්ත ප්‍රස්ථාරයක් නැත්නම් වට ප්‍රස්ථාරයක් වගේ දත්තයන් නිරූපණය කරනවා. හරි එතකොට මේ අපි හැදුවේ 11 අභ්‍යාසයේ පළවෙනි ගාන. දැන් මේක වල සඳහන් කරගත්ත හැකි. එහෙනම් අපි මේක බලනවා. ඊට පස්සේ අපි එනවා දෙවෙනි ගාන. මේ විදිහම ගාන. බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන මෙහෙම තියෙනවා. ඒ බලන්න. පහත දැක්වෙන වගුවෙන් පාසලක උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුන් හදාරන විෂය ධාරා පිළිබඳ තොරතුරු දැක්වේ. විෂය ධාරා 4යි. කලා විෂය ධාරාව සිසුන් 45යි. විද්‍යා විෂය ධාරාව සිසුන් 20යි. වාණිජ්‍ය විෂය ධාරාව සිසුන් 25යි. තාක්ෂණ විෂය ධාරාව සිසුන් 30යි. අපිට තියෙන්නේ මේ වගුවම නැවත පිටපත් කරලා මේකට එකතු කරගන්නවා අපි අදාළ කෝණය. මේ විදිහට. බලන්න.
මෙතන විෂය ධාරාව, මෙතන සිසු, මෙතන අදාළ කෝණ. අර විදියමයි පළවෙනි විෂය කලා විෂය ධාරාව, කලා විෂය ධාරාවේ සිසුන් ඉන්නවා 45. ඊළඟ විෂය ධාරාව විද්‍යා විෂය ධාරාව, සිසුන් ඉන්නවා 20ක්. ඊළඟ විෂය ධාරාව වාණිජ්‍ය විෂය ධාරාව, සිසුන් ඉන්නවා 25ක්. අවසාන විෂය ධාරාව තාක්ෂණ විෂය ධාරාව, ඒක සිසුන් ඉන්නවා 30ක්. මෙන්න මුළු ගණන. සායි 10 බිඳුව දැන් එකක් ඉතුරුයි. 4යි ඉතුරු 1යි 5යි 2යි 7යි 2යි 9යි 10යි 11යි 12. මුළු සිසුන් ගාන 120. දැන් අදාළ කෝණය අපි සොයමු. මේකේ මුළු කෝණය මේකේ 360යි. එතකොට 360 අපි බෙදනවා සිසුන් 120. එබැවින් එක සිසුවෙකුට මේ කරන කෝණය අංශක ගාන 0.0 කැපෙනවා 12 වරක් 3යි. මේ නිසා කලා විෂය ධාරාව 45 වැඩි කරපුවා අපට ලැබෙනවා 3 වරක් 5 15යි 3 වරක් 4 12යි 1යි 13යි අංශක 135. ඊළඟ විද්‍යා විෂය ධාරාව දැන් අපි දන්නවා බෙදපු ගාන 3ක් තමයි එන්නේ කියන්නේ. 360 120 බෙදුවම එක සිසුවෙක් වෙනුවෙන් අංශක 3යි. ඒක වැඩි කරනවා සිසුන් 20. එතකොට 3 වරක් 0යි 3 වරක් 2 6යි. ඒ කියන්නේ විද්‍යා විෂය ධාරාව වෙනුවෙන් අපි වෙන් කරන කෝණය අංශක 60යි. ඊට පස්සේ වාණිජ්‍ය මුළු කෝණය අංශක 360 බෙදනවා 120. ඊට පස්සේ අපි ඒක වැඩි කරනවා සිසුන් ගාන වල 25යි. මෙතන ලැබෙනවා එක සිසුවෙක් වෙනුවෙන් අංශක 3යි. 25 වරක් 3 75යි. එතන කෝණය 75ක් එන්න ඕන වාණිජ්‍ය වෙනුවෙන්. අවසාන එක තාක්ෂණ අර විදිහටම 360 බෙදනවා අපි 120. එක සිසුවෙක් වෙනුවෙන් අංශක 3යි. ඒක වැඩි කරනවා අපි සිසුන් ගාන 30. 3 වරක් 3 9යි. ඒ නිසා අපිට මෙතන එනවා අංශක 90ක්. මුළු අංශක ගාන එකතු අපට ලැබෙන්න ඕන වෘත්තයේ සම්පූර්ණ කෝණය 360ක් බලන්න 0යි 5යි. මෙතන 5යි 10යි. එකක් ඉතුරුයි. ඒකයි මේ 3යි 4යි 6යි 10යි 7යි 17යි. මෙතන එනවා 26ක්. 26යි මෙතන දෙකක් ඉතුරුයි 2යි 1යි 3. ඒ නිසා අංශක 360 ලැබෙනවා. ඊට පස්සේ දැන් අර විදිහටම අර ප්‍රස්තාරයටම අපි ඒ විදිහම වෘත්තයක් කරනවා. මම මේක වතර මේ උඩ අඳිනවා. කට ප්‍රස්තාරය අපි අඳිනවා මෙන්න මෙහෙම. ඒ කේන්ද්‍රය දැන් එක තැන කාර්යයක් කැමති තැන ගන්න පුළුවන් ආරේ. ඊට පස්සේ පළවෙනිම අංශක 135. ගාපු අපි කොමන මානෙන් ඉවරදිව 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි 90යි 100යි 110යි 120යි 130යි 135යි. මේ තමයි කලා විෂය ධාරාව නිරූපණය කරන අය. අංශක 135යි. මේ කලා විෂය ධාරාව. ඊට පස්සේ අංශක 60යි විද්‍යා විෂය. මෙතන ඉඳන් පටන් ගන්න. මෙතන ඉඳලා පටන් ගන්න මෙහෙම. මෙතනයි බිඳුව තියෙන්නේ. එතකොට 10යි 20යි 30යි 40යි 50යි 60යි මෙතෙන්. ඒ තමයි විද්‍යා විෂය ධාරාව නිරූපණය කරන සිසු. එතන කෝණය අංශක 60. ඒ විද්‍යා. ඊට පස්සේ වාණිජ්‍ය අංශක 65 මෙතනින් පටන් ගන්න.
කේන්ද්‍රය මෙතන තියලා මෙතන බිඳුවෙන් අරගෙන 10 20 30 40 50 60 70 75 මේ වාණිජ කරන අය මේ වාණිජ සිසු ඕනේ අංශක 75යි දැන් ඉතිරි කොනේ මයින් දෙයක් නෑ මේක අංශක 90යි අපි මෙහෙම අංශක 90 දාපමු ඊට පස්සේ අපි ඒක නම් කරනවා තාක්ෂණ මොනෝමයි වට ප්‍රස්ථානයක් සමග අපි දත්තේ රූපණය කරන්නේ දැන් මේ අභ්‍යාස තියෙන ගණන් 3යි අවසාන ගාන ඕගොල්ලන්ට ගෙදරින් හදන්න අපි ඉඩ ඉතුරු කරනවා ඒක මේ දෙක සටහන් කරගෙන මේ දෙක විදිහට අන්තිම ගාන අවසන් කරන්න අවශ්‍යයි හරිනේ right එමනම් අපි යනවා ඊට පස්සේ 11 දෙක අභ්‍යාසය එකොලා දෙක අභ්‍යාසයෙන් බලාපොරොත්තු වෙන්නේ මේකේ අනිත් පැත්ත. මේ විදිහේ වට ප්‍රස්ථාරයක් දුන්නම අදාළ දත්තයන් ටික ලබා ගැනීම. අපි දැන් කලේ දත්තයන් දුන්නම ඒක වෘත්ත ප්‍රස්ථාරයකට ගෙන යනවා. දැන් අපි කරන්නේ වට ප්‍රස්ථාරයක් දුන්නම ඒක දත්තයන් වලට ගෙන එනවා. මේක පළවෙනි ප්‍රශ්නේ බලන්න. මෙන්න මෙහෙම වට ප්‍රස්ථාරයක් දෙන්න. මේ බලන්න. මෙන්න මෙහෙම වට ප්‍රස්ථාරයක් දෙනවා. පාසලක 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ළමයින් 40කගෙන් Taman වඩාත් කැමති මාධ්‍ය පිළිබඳ විමසන ලදුව ලබාගත් තොරතුරු ඇසුරින් සකස් කළ වට ප්‍රස්ථාරය පහත දැක්වේ. මේ විදිහට. දැන් මම මේක අඳින්නේ නැහැ නිවැරදිව. මොකද මේක අපිට දීපු වට ප්‍රස්ථාරයක් නිසා දල වශයෙන් මෙන්න මෙතන අපිට නිරූපණය වෙනවා තමන් කැමති මාධ්‍ය කියන්නේ තමන් අහන්න තොරතුරු ලබා ගන්න කැමති ක්‍රමය මෙතන පේනවා පුවත්පත් මේ කොටසේ ඉන්නේ පුවත්පත් වලට කැමතියි පත්තරේ තමයි වැඩිපුර තොරතුරු ලබා ගැනීම සඳහා භාවිත කරන්නේ හරි ඊට පස්සේ තවත් අපිට දෙනවා කොටසක් මේ කොටස මේ කොටසේ අපට නිරූපණය කරනවා ගුවන් විදුලිය. ඊට පස්සේ මේ කොටස රූපවාහිනී නරඹනයි. දැන් මේක දෙන්නේ මෙන්න මේ විදිහේ අපි කියන යතුරක් එක්කලා මෙහෙම දෙන්නේ පුවත්පත් වලට මෙහෙම කොටුවක් දීලා තියෙනවා ඊට පස්සේ ගුවන් විදුලියට මෙහෙම කොටුවක් දීලා තියෙනවා ඊට පස්සේ රූපවාහිනී වලට කොටුවක් දෙනවා ඒකේ මේ සංකේත ටික දාලා පුවත්පත් මෙන්න මේ විදිහට දක්වන එකයි වගේම ගුවන් විදුලිය එහෙම දක්වන එකයි පුවත්පත් මේ විදිහේ දක්වන්නේ මේ හිස් තියෙන්නේ රූපවාහිනී ඊට පස්සේ අපිට මෙහෙම දෙනවා ප්‍රශ්න කීපයක්. බොහොම පහසු ප්‍රශ්න. වට ප්‍රස්ථාරය ඇසුරෙන් අපි බලනවා ඉස්සරහට දැන් අපිට නිකන් පේනවා මොකද්ද? වැඩිම කෝණයක් තියෙන රූපවාහිනිය. කෝණය අගය ගන්න නැත්නම් කෝණේ විශාලත්වය වෙනවා විශාලම කෝණයේ තියෙන රූපන් නිසා මේ කණ්ඩායමේ වැඩි පිරිසක් භාවිතා කරන මාධ්‍ය රූපවාහිනී වෙන්නට. අඩුම කෝණය පේනවා පුවත්පත් බලන අය වෙන්නේ ඊළඟට ඉන්නවා ගුවන් විදුලියේ පරිහරණය කරන අය. අපේ හර පළවෙනි ප්‍රශ්නේ වැඩිම ළමයි ගන්නක් කැමති මාධ්‍ය කුමක්ද? සාමාන්‍ය දැනුම බැලුමට අපි පළවෙනි එක කියනවා මොකද්ද? රූපවාහිනී මාධ්‍ය. සංකේතයේ උත්තරය අපි කියනවා රූපවාහිනී. දෙක අඩුම ළමයි ගන්නක් කැමති මාධ්‍ය. පැහැදිලිව කෝණයෙන් පේනවා අඩුම ළමයි ගන්නක් කැමති මාධ්‍ය පුවත්.
තුන්වෙනි එක රූපවාහිනී මාධ්‍යයට කැමති ලකුණු නිරූපණය කරන කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය අංශක 162ක්. එතකොට මේ කෝණය දෙනවා. මේ කෝණය අංශක 162යි. හරි? රූපවාහිනී මාධ්‍යයට කැමති ලකුණු නිරූපණය කරන කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය අංශක 162ක් නම් මේක 162ක් නම් අපෙන් අහනවා රූපවාහිනී මාධ්‍යයට කැමති ලකුණු සංඛ්‍යාව සොයන්න. මේ මුළු ලකුණු ගාන අපිට කලින් දීලා තියෙනවා කියයිද 40යි කියලා. එතකොට මේ මුළු අංශක 360න්ම අංශක 360ක මේ මුළු වෘත්තයෙන්ම කියන්නේ ලකුණු 40 දෙනෙක්. එහෙමනම් අංශක 162කින් ලකුණු කීයක් වෙනවද කියන එක මේ බලන්න අපි මෙහෙම හොයනවා. එක අංශක 360 ලකුණු 40යි. එහෙමනම් එක අංශකයකින් මේක 360න් බෙදලා එක අංශකයකින් ලකුණු මේක 360න් බෙදපු නිසා මේ පැත්තත් 360න් බෙදනවා. අයම් අපිට පේනවා එක අංශකයකින් ලකුණු වෙන මේ වගේ ප්‍රමාණයක්. 4ක් 1යි 4ක් 9යි ලකුණු 9න් එකයි නිරූපණය වෙන්නේ. එහෙමනම් මෙතන අංශක 162යි. දැන් 360න් බෙදලා එක වුණා. එක 162න් වැඩි වෙලා මෙතෙන්ට එලා 160. එහෙනම් මේ පැත්තත් අපි ලකුණු සොයන්න අපිට ආවේ 9න් එක වැඩි කරනවා 162. තමයි මේක 9න් බෙදෙන්නයි ඕන 9 වරක් 1යි 9 වරක් 1 9යි ඉතුරුයි 7ක් 72ට 9 වරක් 8යි. ඒ නිසා අපේ උත්තරය මොකද්ද? ලකුණු 18 දෙකයි. රූපවාහිනී මාධ්‍යයට කැමති වෙන ළමයි සංඛ්‍යාව 18යි. අන්තිම වශයෙන් අහනවා මෙහෙම පුවත්පත් මාධ්‍යයට කැමති ළමයි නිරූපණය කරන කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය 90ක්. මේක අංශක 90ක්. දැන් මේකෙදි හරියම පහසුයි අපෙන් අහන්නේ මොකද්ද? පුවත්පත් මාධ්‍යයට කැමති ලකුණු ගන්න. ඉතින් මේ විදිහටම අපිට පුළුවන් හදන්න. එහෙම නැත්නම් මුළු ළමයි ගාන 40යි අංශක 90 කියන්නේ 360න් 4න් පහක්. පිටු කෝණය කියන්නේ. ඒ නිසා අපි 4 වෙනි එකේදී අර වගේමත් හැදියා කියපිට. මෙහෙම 360 අංශක 360න් ලකුණු 40යි. එම නිසා එකාංශකයකට මේක 360න් බෙදෙනවා. එතකොට ලකුණු 40 බෙදීම 360යි. ඒ කියන්නේ 9න් එක. එහෙමනම් අංශක 90යි. මේක වැඩි කරනවා අපි 90. මේක 99න් බෙදුනම 10යි. ඒ නිසා ලකුණු සංඛ්‍යාව 10යි. එහෙම නැතුව අපිට හිතියදී ඕන මුළු ළමයි සංඛ්‍යාව මේ මුළු වෘත්තේ 40යි. දැන් අංශක 90 කියන්නේ 40න් 4න් එකයි. ඒ නිසා 40න් භාගය 10යි කියනවා. ඒක කිසි වැරද්දක් නැහැ. තමයි පළවෙනි ගාන කරන්නේ. හොඳයි අපි ඊළඟට 11 අභ්‍යාසයේ දෙවෙනි ගාන බලගන්න. එක්තරා දිනකදී රෝහලක විවිධ අංශ වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් ගැන පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයේ දක්වයි. මේකත් අර විදියමයි වට ප්‍රස්ථාරය අපිට දුන්නාම අපි ඒ වට ප්‍රස්ථාරය තුල ඉඳගෙන ඒකේ අදාළ දත්තයන් සොයනවා. හරි? එදින රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් මුළු රෝගීන් ගණන 600. දැන් මෙහෙමයි තියෙන්නේ. අපි කරන්න යන්නේ 11 අභ්‍යාසයේ දෙවෙනි ගාන. මෙන්න අපේ වට ප්‍රස්ථාරය. දැන් මේ මුළු අංශක 360ම නියෝජනය වෙනවා ප්‍රතිකාර ලබාගත්තු රෝගී 600 දෙනෙක්. හරි? එතකොට මේකේ විශාලම ප්‍රමාණය ලොකුම කෝණය තියෙන්නේ බාහිර අංශය. මේ බලන්න. මෙන්න බාහිර අංශය.
මේක බාහිර අංශය. ඊට පස්සේ මේ නේවාසික. නේවාසික. ඒ වගේම මේ සායන ක්ලිනික්ස් වලට ආපු කට්ටිය. සායන. දැන් මේ 600 දෙනා තමයි මේ 360 නිරූපණය වෙන්නේ. එතකොට අපිට රෝගීන් 600 දෙනා නිරූපණය වෙනවා අංශක 360. හරි? මෙම දිනය තුලදී පළවෙනි කොටස මෙම දිනය තුලදී වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය. මේකට කිසිම කෝණයක අවශ්‍යතාවයක් නැහැ. විශාලම කෝණය මෙතන තියෙනවා අපිට බාහිර අංශය මේක. ඒ නිසා මෙම දිනය තුලදී අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ වැඩිම රෝගීන් ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශය බාහිර අංශය. මම පළවෙනි උත්තරය අපි සාමාන්‍ය ක්‍රමයට මේක දිහා බලලා දෙනවා. 2. වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයේ ප්‍රතිකාර ලබාගත් රෝගී සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 150යි. මෙන්න මෙතන කෝණය අංශක 150යි. හරි? බාහිර රෝගී අංශය තමයි වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගෙන තියෙන වැඩිම ගණනක් ප්‍රතිකාර ලබාගත් අංශයේ ප්‍රතිකාර ලබාගත් රෝගී සංඛ්‍යාව නිරූපණය කරන කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය අංශක 150යි. එහෙමනම් එම අංශයේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව කොපමණයි? දැන් අපි දෙවෙනි කොටස හදනවා මෙහෙ. අපි දැන් මේ කරන්නේ උත්තර ප්‍රස්ථාරය දිහා බලලා ඒකේ කෝණයට අදාළ දත්ත සංඛ්‍යාව. මේක දත්ත රෝගීන් දත්ත සංඛ්‍යාව තීරණය කරනවා. එතකොට අපිට පේන අංශක 360 රෝගීන් 600. මේ බලන්න. අපි දත්ත සංඛ්‍යාව ගන්න නිසා රෝගීන් සංඛ්‍යාව ගන්න නිසා නිතරම අපේ මේ දකුණු පැත්තේ තියෙන රෝගීන් ගන්න මේ අංශක ගන්නනේ. මේ ඊතරින් කියන්නේ අංශක 360 නිරූපණය වෙනවා රෝගීන් 600. එහෙමනම් එක අංශකේ මේක 360 බෙදෙනවා. ඒතකොට මේ 600ත් 360ත් බෙදෙනවා. එහෙනම් කැපෙනවා බිඳුවයි 6 වරක් 10යි 6 වරක් 6යි දෙවරක් 5යි දෙවරක් 3යි. එක අංශකයකින් රෝගීන් 3න් 5යි. එම නිසා බාහිර අංශ තියෙනවා 150. අංශක 150න් නිරූපණය වෙනවා. මේ 3න් 5 බලන්න. මේ එක 150 දැන් මේ 360න් බෙදුනම එකක් පුරා. ඒ නිසා මේ පැත්තත් එහෙම. මේක සමීකරණයක් නේ. වම් පැත්තට කරන දේ දකුණු පැත්තට කරනවා. එක 150 කරන්න 150න් වැඩි වෙනවා. මේ පැත්තත් 150න් වැඩි වෙනවා. දැන් වැඩි වෙනකොට 3 වරක් 1යි 3 වරක් 5 15යි. මෙතන බිඳුවයි. මේ නිසා එනවා රෝගී 5 වරක් 5 25යි 250. ඔන්න අපි හොයාගත්තා. එම නිසා රෝගීන් ගන්න 250. මේ රෝගී. ඊට පස්සේ අපි තුන්වෙනි කොටසෙන් අපෙන් අහන ප්‍රශ්න බලන්න. නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න. මෙතන ගත් රෝගීන් සංඛ්‍යාව 130ක් මේ. හරි? එහෙමනම් එම අපෙන් අහන වට ප්‍රස්ථාරයේ නේවාසික රෝගීන් දක්වන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණයක්. අනිත් පැත්ත අහන්න. දත්තය දීලා කෝණයක් ගන්න. දැන් අපි එතකොට තුන්වෙනි කොටස මෙහෙම කරමු. දැන් කෝණේ අපි දකුණු පැත්තට. ඒක රෝගී මේ බලන්න. රෝගී 600 අංශක 360. එහෙමනම් රෝගී එක්කෙනෙක් මේක 600න් බෙදේ 360 බෙදෙනවා 600. එක්කෙනෙකුට අදාළ කෝණය බිඳුවයි කැපෙනවා 6 වරක් 6යි 6 වරක් 10යි
දෙවරක් 3යි දෙවරක් 5යි. එම නිසා දැන් අපෙන් ආන්නේ මොකද නේවාසික ප්‍රදේශයේ හිටපු රෝගීන් ගණන 130යි. එම නිසා රෝගීන් 130. රෝගීන් 130. එක 130 වෙනකොට මේ 5න් 3 කියලා සුළු වෙච්ච උත්තරේ 130න් වැඩි වෙනවා. 5 වරක් 1යි 5 වරක් 2 10යි ඉතුරු 3යි ඊට 5 වරක් 6යි. මේ නිසා අංශ ගන්න 3 වරක් 6 18යි 3 වරක් 2 6යි 1යි 7යි. අංශක 70. අංශක 70. ඔන්නෝම අපි දෙවෙනි ගාන හදලා අවසන්. ඊළඟට අපි මේ පාඩමේ අවසාන වශයෙන් 11යි 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මම මේකේ කරන හෝම්වර්ක් එක කියන්න. මේක අවසන් කරලා එනවා අපි දැන් මේක අයින් කරමු මේක මතමු මේක මතනවා. හරි. අපි යනවා එහෙනම් 11යි 2 අභ්‍යාසයේ 3 වෙනි ගාන. 3 වෙනි ගාන අපිට දෙන්නේ අර විදිහටමයි. වෘත්ත ප්‍රස්ථාරය දීලා අපෙන් ගත්තා. බලන්න. නාට්‍ය සංදර්ශනයක් සඳහා රුපියල් 1000 රුපියල් 500 සහ රුපියල් 200 වටිනාකමින් යුත් ටිකට් පත් මුද්‍රණය කරන ලදී. අලෙව් වූ ටිකට් ප්‍රමාණ පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. මේ නාට්‍ය සංදර්ශනයේට රුපියල් 10 ටිකට් තියෙනවා. රුපියල් 500 ටිකට් තියෙනවා. ඒ වගේම රුපියල් 200 ටිකට් තියෙනවා. 10 ටිකට් එක්තරා ප්‍රමාණයක් විකිනවා. 500 ටිකට් එක්තරා ප්‍රමාණයක් විකිනවා. රුපියල් 200 ටිකට් එක්තරා ප්‍රමාණයක් විකිනවා. මේ විකිච්ච ටිකට් පත් ප්‍රමාණ මේ වට ප්‍රස්ථාරයෙන් දක්වයි. මොනම වට ප්‍රස්ථාරයේ දෙකට කියනවා. මෙන්න බලන්න. මේන වට ප්‍රස්ථාරය. හරි. මේකේ මුලින් මාංශක ගාන දෙනවා රුපියල් 500 ප්‍රවේශ පත්‍ර. අංශක 90යි එක. මේ රුපියල් 500. ඊළඟට රුපියල් 1000 ප්‍රවේශ පත්‍රවල අංශක ගාන අපිට දීලා නැහැ. මේ රුපියල් 1000. ඒ වගේම රුපියල් 200 ප්‍රවේශ පත්‍ර මෙතන. දැන් මේ වට ප්‍රස්ථාරය බැලීමෙන් පේනවා වැඩිම අලෙවිය තියෙන්නේ මොකේද? විශාල කෝණය තියෙන මේ විශාල කෝණය. කෝණයගේ අපි දන්නේ නැහැ. විශාල කෝණය තියෙන මේ කොටසට අයිති ප්‍රවේශ පත්‍ර ගන්න රුපියල් 200. ඒ නිසා පළවෙනි කොටසෙන් අපෙන් අහනවා වැඩියෙන්ම අලෙවි වූයේ කුමන වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍රද? අපි සාමාන්‍ය පරිදි මේක දිහා බලලා කියනවා රුපියල් 200 වටිනාකමින් යුක්ත ප්‍රවේශ පත්‍ර කියන. 2. අලෙවි රුපියල් 500 ටිකට් ගණන. අලෙවි මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්? දැන් පුතේ මේක මෙහෙමයි. මේ අලෙවි මුළු ප්‍රවේශ පත්‍ර ගණන අංශක 360 නියෝජනය වෙන්නේ. මේ වෘත්ත ප්‍රස්ථාරයේ වටේම කෝණය අංශක 360යි. එතකොට අපෙන් අහන්නේ අලෙවි රුපියල් 500 ප්‍රවේශ පත්‍ර ගණන. ඒකට අයිති කෝණය අංශක 90යි. එතකොට මුළු කෝණය අංශක 360යි 500ට අයිති කෝණය අංශක 90යි. එහෙමනම් අලෙවි රුපියල් 500 ටිකට් ගන්න අලෙවි මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් කොපමණ භාගයක්? කිසිම ප්‍රශ්නයක් නැතුව උත්තරයක් දෙනවා. මේ මුළු ප්‍රවේශ පත්‍ර නිරූපණය වෙන්නේ අංශක 360 මුළු වටේ. රුපියල් 500 ප්‍රවේශ පත්‍ර නිරූපණය වෙන්නේ අංශක 90. දැන් මේක බෙදුනම බිඳුවර බිඳුව කැපෙනවා. 9 වරක් 1යි 9 වරක් 4යි. ඒ නිසා රුපියල් 500 ටිකට් පත් විකිරලා තියෙනවා මුළු ප්‍රවේශ පත්‍ර වලින් කීය පංගුවක්ද? 4න් 1. තුන්වෙනි රුපියල් 1000 ප්‍රවේශ පත්‍ර. කුඩාම කොටස. 140ක් අලෙවි තිබුණේ. මේක 140ක් අලෙවි වෙලා තියෙනවා. රුපියල් 10 ප්‍රවේශ පත්‍ර මෙතන අලෙවි වෙලා තියෙනවා 140ක්. රුපියල් 10 ප්‍රවේශ පත්‍ර 140ක් අලෙවි තිබුණා. එම ප්‍රවේශ පත්‍ර අලෙවි වූ ප්‍රමාණය දැක්වෙන කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය අංශක 70ක් නම්.
මෙන්න මේ කෝණ දෙනවා අංශක 70යි. රුපියල් 10 ප්‍රවේශ පත්‍ර අලෙන් වෙච්ච ප්‍රමාණ 140යි. ඒ ප්‍රවේශ පත්‍ර අලෙන් වූ ප්‍රමාණ දක්වන කේන්ද්‍රය කන්නේ කෝණේ අංශක 70යි. එහෙමනම් විකුණන ලද රුපියල් 200 ටිකට් පත් සංඛ්‍යාව සොයන්න. දැන් බලන්න අංශක 70කින් ප්‍රවේශ පත්‍ර 140ක් නියෝජනය වෙනවා. ඔන්න අපි එනම් දැන් අපෙන් අහන්නේ මොකද්ද? තුන්වෙනි කොටසේ රුපියල් 200 ටිකට් පත් ගන්න අපෙන් අහනවා කොච්චරද කියලා. හරි? එහෙනම් දැන් ඔන්න අපි මෙතන අපිට ගන්න පුළුවන් අංශක 70කින් බලන්න අංශක 70කින් කෝණය අංශක 70යි ටිකට් පත් ගන්න 100 අංශක 70කින් ටිකට් 140යි. එහෙනම් මෙන්න එක අංශකයකින් 70ෙන් බෙදුවා දෙපැත්තම අපිට එනවා 140 බෙදීම 70. බිඳුවයි බිඳුවයි කැපුණා. හත් පාරක් එකයි හත් පාරක් දෙකයි. එක අංශකයකින් ටිකට් දෙකයි. දැන් බලනවා 200 ප්‍රවේශ පත්‍ර කීයක් තිබුණාද? මෙතන තියෙන අංශක ගන්න හොයන්න. ඒක හරියට බොහොම සරල දෙයක් ඒක මේ දෙක එකතුව ගන්නකො. බිඳුවයි 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 9යි 7යි 16යි. මේ රුපියල් 500 ප්‍රවේශ පත්‍ර වල කෝණය අංශක 90යි. රුපියල් 10 ප්‍රවේශ පත්‍ර වල කෝණය අංශක 70යි. මේ කෝණ දෙකම එකතු වුණාම 160යි. අපේ මුළු ටිකට් පත් අලවිය නියෝජනය වෙන්නේ මුළු වට ප්‍රස්ථාරය. මුළු වට ප්‍රස්ථාරය අපි දන්නවා වෘත්තයක සම්පූර්ණ කේන්ද්‍රික කෝණය අංශක 360. මේකෙන් මේක අඩු කරපුවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. 6න් 6කුත් බිඳුවයි. 3න් 2 එකක් ගියාම 2යි. එහෙනම් මෙතන කෝණය අංශක 200. එහෙනම් අපි ඔන්න අංශක 200ට අදාළ ටිකට් ගන්න ඕනේ. එක අංශකයකට ටිකට් දෙක නම් ඒක වැඩි කරනවා 200. මේ නිසා අපිට ලැබෙනවා මුළු ටිකට් ගන්න 400. එතකොට රුපියල් 200 ටිකට් 400ක් විකිලා තියෙනවා. හරි? right. ඊට පස්සේ බලන්න අන්තිම කොටස ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබූ මුළු ආදායම. දැන් මුළු ආදායම හොයන්න නම් එකක් රුපියල් 200 බැගින් ටිකට් 400ක් වැඩි කරලා ඒක අරගන්න. එකක් රුපියල් 1000 බැගින් ටිකට් 140ක්. හරි? එකක් රුපියල් 1000 බැගින් ටිකට් එකක් වැඩි කරලා එකක් රුපියල් 500 බැගින් මෙතන ටිකට් ගන්න දන්නේ නැහැ. ඉස්සලා අපි ඒක හොයනවා. අපි හතරවෙනි කොටසේදී ඔයනවා මොකද්ද? අලෙවු රුපියල් 500 ටිකට් ගන්න. කොහොමද හරියන්නේ? මේ බලන්න. අපිට ඉතා පැහැදිලිව පේනවා අංශක එක අංශකයකට ටිකට් දෙකයි. එහෙනම් අංශක 90 තියෙන්නේ වෙන බලන්න. අලෙවු රුපියල් 500 ටිකට් ගන්න. ඒක අපි ආපහු බෙදන්න අවශ්‍ය නැහැ. අපිට මෙතනින් පේනවා අංශක 70 කට ටිකට් 140 නිසා එක අංශයකට ටිකට් දෙකයි. දැන් එක අංශයකට ටිකට් දෙක නම් ටිකට් දෙක වැඩි කරනවා අපි 90ෙන්. එතකොට එනවා අපිට බිඳුවයි දෙවරන් 9 18යි. ඔන්න 500 ටිකට් 180. දැන් අපි ළඟ තියෙනවා 10 ටිකට් 140ක් 500 ටිකට් 180යි 200 ටිකට් 400. දැන් හොයන්න යන්නේ මොකද්ද? අන්තිම කොටස ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබුණු මුළු ආදායම. ඒ නිසා ඔන්න මුළු ආදායම. මුළු ආදායම. කොහොමද ගන්නෙ? 10 ටික. රුපියල් 10 ටික වලින් එන ආදායම අපිට පේනවා 10 ටික 170. එහෙනම් අපි මේ 1000 වැඩි කරනවා 170. බිඳු 1 2 3 මේකයි 4යි 1 2 3යි 4යි එක් වරක් 14 17. ඔන්න 10 ටිකට් වලින් ලැබෙන ආදායම 140,000යි නැත්නම් 1,40,000යි. 1 2 3යි 4යි 1 2 3යි 4යි 14. ඔන්න රුපියල් 500යි වලින් ලැබෙන ආදායම. 500 ටිකට් අපි දැක්කා. අපි දැන් හොයාගත්තා රුපියල්
500 ටිකට් තියෙනවා. කීයද අපිට 500 ටිකට් අපට ලැබුණා 180. ඒ නිසා වැඩි කරනවා 500 180. එතකොට බිංදු 1.2 පස්වරකට 40යි ආය බිංදුව 1.2 මේ දෙන්නගේ බිංදු පස්වරකට 40යි 4ක් තිබුණේ පස්වරයක 5යි 4යි 9යි. ඔන්න 500 ටිකට් වලින් ලැබෙන ආදායම රුපියල් 90000. මෙතන 140000. ඊට පස්සේ රුපියල් 200ක රුපියල් 200 ටිකට් තියෙනවා 400. හරි. ඒ නිසා අපි ඔන්න ඒක හොයනවා 200 ටිකට් 400. එතන අපි ගාගත්ත ටිකට් 400 බිංදු 1.2 දෙවරක් 4ක්. ඒ නිසා අපට ලැබෙනවා එතන අගේ රුපියල් 80000. දැන් රුපියල් 10 ටිකට් වලින් 140000යි. රුපියල් 500 ටිකට් වලින් මේ 140000යි. රුපියල් 500 ටිකට් වලින් 90000යි. රුපියල් 200 ටිකට් වලින් 80000යි. දැන් එම නිසා මුළු ආදායම එනකොට මම මේ පැත්තට ගේන්න මතලා හරි ඔන්න මුළු ආදායම තුන්වෙනි ගානේ 4 වෙනි කොටස වෙන මුළු ආදායම 10 ටිකට් වලින් ආපු 140000යි. 500 ටිකට් වලින් ආපු 90000යි. ඊළඟට 200 ටිකට් වලින් ආපු 80000. එකතු කළා මෙතන පෙරේ බිඳුවයි මේ පෙරේ බිඳුවයි මේ පෙරේ බිඳුවයි මේකේ බිඳුවයි නා මෙතන 4යි 9යි 13යි 13යි 8යි 21කින් එක දැම්ම දෙකක් හිතුණු 2යි 1යි 3යි මුළු ආදායම රුපියල් 310,000. මෙහත් පැත්තේ ජා 3,10,000. ඔන්නෝම තමයි මුළු ආදායම. මුළු ආදායම සෙට්ටියක් අමාරු කොටසක් අපි ඒක එහෙම අවසන් කරමු. right. දැන් අපි මේ පිළිබඳ ආයේ මතකයක් ගන්න. දැන් ඔන්න මම මේක පොඩ්ඩක් අකලා මේ තත්ත්ව නිරූපණයේදී අපි කතා කරපු දේවල් පිළිබඳ පොඩි සාරාංශයක් අපි නැවත බලමු. අපි තත්ත්ව නිරූපණය කළේ කොටස් දෙකකට. එකක් තමයි දත්ත දීලා ඇඳ වට ප්‍රස්ථාන. පළවෙනි අභ්‍යාස 11 එක අභ්‍යාස. අනිත් එක තමයි වට ප්‍රස්ථාන දීලා ඇඳ එව්ව දත්ත. ඔන්න ඔක තමයි අපි දත්ත නිරූපණය කරපු කතන්දර දෙක. දත්ත නිරූපණය. ඉතින් අපි කරපු කොටස් දෙක ඕකයි. හරි. එතකොට දැන් මේ වැඩේ කරනකොට දත්ත දීලා වට ප්‍රස්ථාර සොයනකොට අදිනකොට කෝණය සොයන්න ඕනේ. ඇයි වට ප්‍රස්ථාරේ කොච්චර කෝණයක්ද කියලා හොයන්න එපායි. ඒත් හැමතිස්සෙම එතනදී අපි කළේ දත්ත එකකට අදාළ කෝණය. දත්ත එකකට අදාළ කෝණය. අපි කිසිම මේ දකුණු පැත්තේ හිටිය කෝණය. මෙතනදී අංශක එකකට අදාළ දත්තය. දකුණු පැත්තේ හිටිය දත්තය. මේකේ අපි දත්තයෙන් බෙදලා කෝණයෙන් වැඩි කරමු. අපි දත්තයෙන් බෙදලා කෝණයෙන් වැඩි. අරකේදී අපි කෝණයෙන් බෙදලා දත්ත ගානේ වැඩි කරමු. ඒතර මේ දෙකත් අපට හරියට පුරුදු වෙනවා. 11 එක අභ්‍යාසය අපි කරේ දත්ත දීලා වට ප්‍රස්ථාර ඇඳීම එහෙමත් කෝණයේ සෙවීම. 11 දෙකේදී අපි කරේ මේ 11 දෙකේදී අපි කරේ වට ප්‍රස්ථාරය දීලා දත්ත සෙවීම. එතකොට අපේ මේ දත්ත නිරූපණ පාඩම මෙතනින් අවසන් වෙනවා.
දැන් ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ඉතුරු කරලා ඊය ගණන් ටිකක් තියෙනවා. මොනවද? 11යි 1 අභ්‍යාසෙ 3 වෙනි ගාන. පුවත්පත් විකුණන වෙළඳසල කියන ගාන හදාන්න ඕන. දැන් මේ පාඩම කීප සැරයක් බැරි හැකි ඔයාලට අවබෝධ වෙන්න පොඩි කොටස් නවත්ත අවශ්‍ය කොටස් බැරි හැකි මේ ගණන් ටික හැටි මාත් එක්ක මේක නවත්තමින් ඔයගොල්ලන්ට එහෙම කරලා ඉතාම හොඳින් පුරුදු වෙන්න කෙටි වෙලාවක් තුල ඒ ගාම ඒ මොහොතේම ඔයාලට දීලා තියෙන අභ්‍යාස වෙන 11 එක අභ්‍යාසයේ 3 වෙනි ගානයි ඊට පස්සේ 11 දෙකේ මම ඔක්කොම ටික හැදුවා මිශ්‍ර අභ්‍යාස තියෙනවා 1 2 3 4යි 5යි 6යි ඒ ටික ඉවර කරා. ඔයගොල්ලන්ගේ දෙවෙනි ඊළඟ පාඩම වශයෙන් මම ඔයගොල්ලන්ට මෙහෙම මේ තාක්ෂණයත් එක්ක කරනවා 12 වෙනි පාඩම වීඩියෝ ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය. ඒක කරනවත් එක්කම ඔයගොල්ලන්ගේ මේ දුන්නු ගෙදර වැඩ ටික අපි ආපහු සාකච්ඡා කරලා ඔයාලා නිවැරදිතාවය හරි වැරදි බලලා ඉවර කරන්න පුළුවන්. මේක අන්ති පටන් ගන්නයි පස්සේ මේ පිළිබඳව වැඩිපුර මේ අපි ටියුට් එකක් දිගේ නැවත සාකච්ඡා කිරීමක් කරනවා. එහෙනම් අපි මේ දත්තේ රූපණ පාඩම මෙන්න මෙහෙම අවසන් කරනවා.